නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දැරුවා වූ පවුලේ අය ප්‍රමුඛ ලංකාවේ හෝ ලෝකේ පුරා විසිරී සිටිමින් අපට සවන් දීමට මේ මොහොත යොදාගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් මාතෘකාව සපයමින් පංචස්කන්ධය හට ගැනීම නිරෝධ කරගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. පංචස්කන්ධය හට ගැනීම නම් නිරෝධ කරන්න දෙයක් නෑ. පංචස්කන්ධය හට ගැනීම නිරෝධ වෙනවා. පංච උපාදානස්කන්ධය හට ගැනීම නිරෝධ කරගන්නේ කොහොමද කියලා තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේකට අදාළ ගාතාවක් තමයි මම අරගත්තේ. ඔය ගාතාවෙන් බණ කියපු වාර අනන්තයි. ඒ බණක් කියන්න නෙවෙයි මම මේ ගත්තේ. මේ මාතෘකාවට අදාළ මගේ මතකයේ තිබුණ සමීපතම ගාතාව නිසා. මේ ධර්මානුශාසනාව කෙලින්ම පටන් ගන්න වෙන්නේ ආර්ය සත්‍ය හරහාමයි. මොකද මේ ඉල්ලපු ඉල්ලීමට අනුව කෙලින්ම පංචස්කන්ධ විග්‍රහය කරනහම ඊට එහා කාරණා වැදගත් වෙන්නේ නැහැ. නමුත් ස්කන්ධ පරිහරණය, පංචස්කන්ධ පරිහරණය කියන එක බුදුසමයේ තමයි ග්‍රන්ථයක් වශයෙන්වත් ග්‍රන්ථ වශයෙන් විවරණය වෙන්නේ. සෙසු ග්‍රන්ථ තුල එබඳු දෙයක් විග්‍රහ වෙන්නේ නැහැ. බුදුසමයේ විග්‍රහ වෙන එක උනත් අපිට සමීප වෙන්න බැරි විදිහට පාලි වචනාර්ථ සිංහලට විවරණය වීමේදී වැරදිලා තියෙනවා, නොගැඹුරු වෙලා තිබෙනවා, වෙනත් අතකට යොමු වෙලා තිබෙනවා. ඒ නිසා අපට මේ උද්‍යප්ප ඥානය පහළ කරගන්න බැරි වෙලා තිබෙනවා. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්, හරි දේ හෝ වැරදි දේ ඕන දෙයක්. නමුත් වැරදි දේ අනුගමනය කරන්න බෑ, ප්‍රතිඵල ලබන්න බෑ. එනිසා පළමුව තේරුම් ගන්න බුදුවරු ධර්ම දේශනා කළේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන හැටි. මිනිසුන් සසර ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයෙන්. එතකොට පංචස්කන්ධේ වරද්දා ගැනීම තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධය පවට භාවිතා කරන්න ගිහින් වරද්දා ගැනීමෙන්, පිනට භාවිතා කරන්න ගිහින් වරද්දා ගැනීමෙන්, ධානයට භාවිතා කරන්න ගිහින් වරද්දා ගැනීමෙන් තමයි පංච උපාදානස්කන්ධේ බවට පත් වෙලා පංච උපාදානස්කන්ධා දුක්ඛා වෙන්නේ සහ භවගාමී වෙන්න වෙන්නේ. පවෙන් භවගාමී පව උපාදානය නිසා, පිනෙන් භවගාමී පින් උපාදානය නිසා, ධානෙන් භවගාමී ධාන උපාදානය නිසා. එතකොට සත්වයා සසර ඇවිදින්නේ තමන් විසින් කරගත්ත වරදකට විපාක විඳින්න. ඔය කියන්නේ රූපේ රැගෙන පාපේ ගෙවනවා විනා ගෙනියන දෙයක් නැත පව් ගෙවනවා විනා කියලා. එතකොට මේ ලැබිලා තියෙන විපාකයක් ඔබට, කයත් විපාකයක්. ඒ කියන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාකයක්, සුභ හෝ අසුභ. ඒකේ රූප ලක්ෂණ හෝ අංග විකල බව හෝ මන්දුක බද්ධික හෝ ආදි වශයෙන් ගත්තාම මේවට 100%ක්ම අතීතේ බලපෑවෙ නැති වුණාට ඒ ඔබේ කුසල කර්ම අකුසල කර්ම වල විපාකයක්. ඉතින් මේක විපාකයක් බව දන්නේ නැතේ තවදුරටත් මේ කුසල අකුසල කර්ම රැස් කරමින් අනාගතයටත් විපාක කයක්ම ප්‍රාර්ථනා කරනවා. ඒකත් දිරලා පොළොවට පස් වෙනවා. ඉන් එහාට ගෙනියන්න බෑ. නැත්නම් එයින් අදාළ දේ කරගත්තේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නේ නැතුව. එබැවින් මේ පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගනිමින් පවපින ධානයේ ඔස්සේ කයක් ඇතිව හෝ නැතුව, ඒ කියන්නේ
අණ්ඩජ ජලාභජ සංසේජද සත්වයක් වශයෙන් හෝ උපපාතික සත්වයක් වශයෙන් මේ යන බව ගමනේ වැදගත් සුන්දරතා අවස්ථාවක් තමයි විපාක කයක් වශයෙන් මිනිසත් බව ලැබ විශේෂයෙන් බෞද්ධ පවුල්වල ඉපදීම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසියම් භක්තියක් විශ්වාසයක් පැවතීම. මේ නිදහස් වෙන්න ඕන තැනට දොරටුවට ඇවිදින් ඉන්නේ. දැන් මේ දොරටුව අසා දැම්මොත් නිදහස වෙනුවට ආපහු ආයෙත් අර භව ගමනමයි හම්බ වෙන්නේ. ඒ නිදහස් වෙන්නට අවශ්‍ය දොරටුවේ හැටි මිනිසත් බව ලැබීම. ඒ දොරටුවේදී තමයි සදහම් හමු වෙන්නේ. මිනිසත් බව නැමැති දොරටුවේදී තමයි මනුස්ස පටිලාභෝච සද්දම්මස්සස දේශනා මිනිසත් බව ලැබුව මිනිසා සදහම් හමු වීමේ දොරටුවේදී මේ සසර චක්‍රයෙන් පනින්න පිටපනින්න උත්සාහ කරන්න ඕන. ඒ සඳහා අපි දකින දැක්ම ඉක්මවා යමින් තථාගතවරු පැහැදිලි කළ පරිදි ජීවිතය දකින්න පොත තුලින්ම ඔබ තුලින් ඉගෙන ගන්න වෙනවා. එවිට ඔබට තේරෙවි තථාගතවරු ධර්ම දේශනා කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා නැමැති පුද්ගලයා මුල් කොටගෙන හෝ ජීවිතයේ ඒකකයක් කොටගෙන නෙවෙයි කියන එක. ජීවිතේම එකක් කොටගෙන තමයි ඔබට නමක් දීලා තියෙන්නේ. ඔබට මව් කුසේ බිහුණෙන් පස්සේ ලැබූ නමම තමයි මරණය දක්වාම භාවිතා කරන්නේ. ඒ වගේම ඔබේ සහතික පිළිබඳව අනන්‍යතාවයක් සලකන්නේ එක්කෙනෙක් විදිහට. ඒකට තමයි සම්මුතිය කියලා කියන්නේ. කයින් බැලුවහම එක්කෙනෙක් තමයි. නමුත් තථාගතයන් වහන්සේගේ මේ උපාදානයෙන් මිදීම නම් වූ ධර්මතාවයේ හමුවේදී කය පමණක් දැනගෙන හිටියට හමු වෙන්නේ නැහැ. අදාළ මාර්ගය. මන්දයත් කය තුල සිතක් පවතිනවා. කය නැතුවත් ලෝකෙ සිත් පවතිනවා. සිත් නැතුව කය පවතින්නේ නැහැ. පොළොවට පස් වෙනවා. නමුත් කය නැතුව භූත ප්‍රේත දේව බ්‍රහ්ම කියලා සිතින් උපදින සත්වයෝ ඉන්නවා. ඒකයි ඕපපාදික උපදිනා සත්වයක් ඇත කියලා කියන්නේ. අපට කායසිත දෙකක් ලැබිලා තියෙනවා. සිත විතරක් ලබා ගත්ත අයට දොරවල් හයක් ලැබෙන්නේ නැහැ. දොරවල් හයෙන් උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැහැ. එතකොට ඒක හදන්න තැනක් නෙවෙයි. ඒ දුගතිගාමී සත්වයාට නම් ඒ දුක් විපාකයේ විඳින්න ඇරුණාම සුගතිගාමී උපපාදික සත්වයාට නම් ඒ සැප විපාකයේ විඳින්න ඇරුණාම ඊට එහා දෙයක් හොයාගන්න බෑ. මේ ක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නට අවශ්‍ය නැහැ. මේ දෙපැත්තේ සැප හෝ දුක විඳිනව ඇරුණාම දුක පුද්ගලයාට තේරෙන්නේ නැහැ. සැප පුද්ගලයාට ඊට එහා සැපතක් ඕන නැහැ. මිනිසා මේ දෙකම සහිතව සැප දුක් සහිතව උපදින්නේ. මිනිසාට හිතන්න කල්පනා ශක්තියක් සහ බාහිර ලෝකෙට විවරණ දොරවල් පහක් තිබෙනවා. මේ දොරවල් පහ ආශ්‍රයෙන් ඔබ ළඟ තියෙන සිදුවෙන සිදුවීම තේරුම් ගන්න වෙනවා. මේ දොරවල් පහ අස්තෙක්කලා පහව ආශ්‍රයෙන් ලෝකෙ සමග සම්බන්ධතා පවත්වන්නට ඔබේ ඇහි කනේ නාසයේ දිවේ කයේ උපදින එකට තමයි පංචස්කන්ධය කියන්නේ. මතක තියාගන්න. ඒකයි නිවැරදි කරගන්න ඕන. එහෙම විග්‍රහ කරනවා මම අහලා නැහැ. වචනෙන් කතා කරනවා එහෙම නැත්නම් පංචස්කන්ධය කියන කයට කියනවා නැත්නම් ඒක රූප කියන්නේ ශරීරයට කියලා කියනවා. මේ ආපු ගමන් මගේ තමයි බෞද්ධයෝ ඉන්නේ තාමත්. නමුත් මේක ගලපන්න බැරි තැන් තියෙනවා ත්‍රිපිටකයේ. ස්කන්ධයන් හටගනිත්ම දිරත්ම මැරෙත්ම මොහොතක් පාසා ඔබ උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නෙහිය. අන්න ඔබගේ ආයු කාලය ස්කන්ධ පහක ඉපදීම මැරීම නම් වූ මොහොතට විතරයි. ඉන් එහාට තවත් ස්කන්ධ පංචකයක්. ඒක හේතු කොටගෙන. එහෙමත් නැත්නම් සත්තට්ඨාන කුසල නම් වූ සූත්‍රය තුළ පවතිනවා මිනිසෙකුට නැත්නම් සත්වයෙකුට මේ ලෝකේ ජීවත් වෙනකොට වේදනා හයක් පහළ වෙනවායි කියලා. වේදනා කියන්නේ රිදෙනවා නෙවෙයි විඳීම්. ඒ විඳීම් හය හඳුනාගන්න සංඥා හයකුත් පහළ වෙනවායි කියලා. සංඥාවලට අනුව සංකාර හයකුත් පහළ වෙනවායි කියලා. වේදනා සංඥා සංකාර හය කලපු දේවල් දැනගන්න විඥාන හයකුත් පහළ වෙනවායි කියලා. මේක තිබෙන තැනක් තිබෙනවා සත්තට්ඨාන කුසල සූත්‍රයේ.
සත්තට්ඨාන කුසලෝ හෝති කියලා පෙන්නලා තව විස්තරයක් අරගෙන එතකොට දැන් ඒ විඥාන හය කොහෙද තියෙන්නේ කියලා පොතේ බලන්න නැතුව අපි ළඟ බලන්න වෙනවා. එතකොට ඇහෙන් රූප හඳුනන සිත චක්කු විඥානය, කනෙන් ශබ්ද රූප හඳුනන සිත සෝත විඥානය, නාසයෙන් ගන්ධ රූප හඳුනන සිත ගාන විඥානය, දිවෙන් රස හඳුනන සිත જીවහා විඥානය, කයෙන් පහස හඳුනන සිත පොට්ටබ්බ විඥානය නැත්නම් කාය විඥානය, සිතට එන අරමුණු හඳුනන සිත මනෝ විඥානය. එහෙමනේ විඥාන හය. විඥාන හය පහළ වෙන්නේ දොරවල් හයෙන්. දොරවල් හයෙන් පහළ වෙන්න නම් ඇහැට හම් වෙන රූපය හඳුනන යදුවම ශාරීරියද රූප කියන්නේ. මේ උගුලෙන් ගැලවෙන්න ඔබවත් කල්පනා කරන්නේ නැද්ද? තේරුම් ගන්න ඕන කාරණාව. අන්න එහෙමනම් ලෝකය හඳුනා ගන්නට ලෝකයේ තිබෙන්නා වූ ගස්වැල් ආදී ඕනෑම රූප සටහනක ට වැටෙන්නා වූ ආලෝකය ඇසේ කාචය තුළින් ගමන් කොට ඔබේ ඇස තුළ හදනවා තවත් එබඳු පුංචි රූපයක්. ඉදිරියෙන් තිබෙන එක බිම්බේ නම් ඇස තුළ හදන එක පටිබිම්බය. ඔබ රූපේ නම් කඩපත තුළ ඔබ ඉන්නේ ඔබේ පටිබිම්බය. ඔබ බිම්බය කඩපත තුළ තියෙන්නේ පටිබිම්බය. පටිබිම්බේ නැතුව ඔබට ඔබේ මූණේ අද පළදු පේන්නේ නැහැ. අන්න ඒ වගේ ඔබේ සිතේ මේ ඇසේ මේ රූපේ පහළ නොවි බාහිර ලෝකේ රූප පෙනෙන්නේ නැහැ. බාහිර ලෝකයකට නෙමෙයි ගෝචර රූපය කියලා කියන්නේ ඒක අඳුනගන්න මේ ඇසේ පහළ වෙන සෙවණැල්ලට. මේක තමයි රූපය. මේක පටවියාපෝ තේජෝ නෙවෙයි. මේක නාම. මේ රූපය ඇසේ පහළ වෙනකොට ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරෙක් නම් මේ රූපයේ දුක් වේදනාව. මේ රූපය තවත් කෙනෙකුට ඉස්සරහින් ඉන්න පුද්ගලයා මිතුරෙක් නම් සැප වේදනාව. එතකොට සැප වේදනාව සහ දුක් වේදනාව ගැනත් දුන්නේ ඉදිරියෙන් හිටපු පුද්ගලයා නෙවෙයි. ඒ ආශ්‍රයෙන් ඔබේ ඇසේ පහළ වුණ රූපයට ඔබ එකතු කළාපු අගය. ඔබ හදාගෙන විඳිනව යරුණාම ඉස්සරහින් ඉන්න පුද්ගලයා විඳින්න ඔබට බෑ. එතකොට රූපය රූපස්කන්ධයයි ඒ විඳින ස්කන්ධය වේදනා ස්කන්ධයයි. ඒක සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් එකකින් විඳින්න පුළුවන්. රූපයයි වේදනාවයි දෙකම හඳුනන ස්කන්ධය සංඥා ස්කන්ධයයි. රූප සංඥාවක් වශයෙන්. හතුරා හෝ මිතුරා වශයෙන් ගත් කලයකට එකතු කරන්නා වූ අගේ ඇලීම ගැටීම සංකාර ස්කන්ධයයි. මේ හතරම කරපු කාරණා ටික රූපයෙන් කරපු දේ රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද? වේදනාවෙන් කරපු දෙක සැප වේදනාද, දුක් වේදනාද, උපේක්ෂා වේදනාව. සංඥාවෙන් කරපු දේ රූප සංඥාද, ශබ්ද සංඥාද, ගන්ධ සංඥාද. සංඛාරයෙන් කරපු දේ ලෝභයද, දේශයද, මොහයද. ඒක වෙනසක් කරන්නේ නැතුව ඒ ආකාරයේ හඳුනා ගැනීමට ඊළඟට පහළ වෙන එක විඥානස්කන්ධය. මේ පහට පෙරපසු නැහැ. නමුත් ප්‍රත්‍ය වෙනවා කියලා පෙන්නනවා. අන්න දැන් බුදුරජාණන් වහන්සේ දකින්නේ මිනිසා තුළ ස්කන්ධ පංචකෙන් පංචකට ඉපදීම මැරීමක්. ඒක ස්වයංක්‍රීය සිද්ධියක්. එතකොට ඔබ දැනගත්තත් නැතත්, ඔබ බෞද්ධයෙක් වුණත් නැතත්, ඔබ මේ ලෝකේ උපන් සත්වයෙක් නම් වෙනත් තිරසන් සතෙක් තුළ හෝ වෙනත් ආගමිකයෙක් තුළ හෝ ඔය ඇහැට රූපයක් හම්බුනහම ඒ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය තමයි පංචස්කන්ධ කියන වචනෙන් විග්‍රහ කරන්නේ. කනට හම්බෙන ශබ්දය හඳුනා ගැනීමේදී එහි තුළ විචිත්‍රත්වය තමයි පංචස්කන්ධ වචනෙන් විග්‍රහ කරන්නේ. ඒ විදිහට අන්න දැන් තේරෙනවා දොරවල් හයෙන් ලෝකයේ සමග සම්බන්ධතාව පවත්වන්න අපි තුළට ස්කන්ධ පහේව හයක් පහළ වෙන්න වෙනවා. හය වතාවකට එක වතාවට නෙමෙයි. දැන් ස්කන්ධ පහෙන් පහළ වීම ඇස තුලත් දිගු කාලීනව සිදු වෙන්න පුළුවනි. ඇහෙන් කනට මාරු වෙන්නත් පුළුවන්. ඇහි නම් රූපය මුල් කොටගෙන කනට මාරු වෙනකොට ශබ්දය මුල් කරගෙන. නාසයට මාරු වුණොත් ගන්ධය මුල් කොටගෙන. දිවට මාරු වුණොත් රස මුල් කොටගෙන. අර ස්කන්ධ පහෙන් පහට මැරෙනවා කියන එක තේරෙනවනේ ඔබට පේනවනේ. මෙන්න මෙහෙම මේ විදිහට අපට බුදුසමේ සද්ධර්මයේ පැහැදිලි කිරීම සඳහා භාවිතා කළ ඒකකය නම් ඒකකය වන්නා වූ පංචස්කන්ධ ධර්මතාවයේ කෙරෙහි ගැඹුරු අවබෝධයක් තිබෙන්න වෙනවා. අර කට්ටනි මහත්තයාගේ වෙද මහත්තයාගේ තවත් පුද්ගලයින්ගේ කායට පංචස්කන්ධය කියන මෝඩ විග්‍රහයේ ඉන්නේ නැතුව සත්තට්ඨාන කුසල සූත්‍රයට උන විග්‍රහ කරන්න බැරි රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හරි කය කියන මෝඩ විග්‍රහයත් ඉන්නේ නැතුව එතකොට ඉතින් පංචස්කන්ධ විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ
ඕපපාතික නැති සත්වයින්ට විතරනේ. මොකද ඔය පඨවි ආපෝ තේජෝ සහිත සසම්බාරික නැත්තම් ඝන කයක් හැදෙන්නේ මව් කුසක තුල හැදෙන කයකට. කලක් තිස්සේ හදාගෙන හැදෙන්න ඕනනේ කයක්. නමුත් ඕපපාතික උපදිනකොටම ඒකේ පඨවි ආපෝ තෝ හැදෙන්නේ නැහැ. ඒක කෙලින්ම නාමමයි ඔක්කොම. එතකොට ඒකෙත් ඔහුට මනෝමය කයක් තිබෙනවා. ඉතින් ඒකට ආරම්මන සම්මුතිකයක පඨවි ආපෝ දෙයක වචන දාන්න පුළුවන්. එච්චර කලබල වෙන්න ඕන නෑ අපිට. යන්න නෙවෙයිනේ. ඒයින් විග්‍රහ කරන්න නෙවෙයි අපි ගැන විග්‍රහ කරන්න ඕන. ඒ නිසා තථාගතයන් වහන්සේ පංචස්කන්ධය විග්‍රහ කළේ මිනිසා මුල් කොට විතරක් නෙමෙයි. අපාය, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ මුල් කොටගෙන. එතකොට මේ සත්‍යය මේ අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ පංචස්කන්ධයෙන් නෙවෙයි. පංච උපාදානස්කන්ධයෙන්. පංචස්කන්ධයෙන් පරලෝ යන්න හම් වෙන්නේ නැහැ කාටවත්. පංචස්කන්ධයෙන් පිරිනොවන් අඩින්න තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒකේ හඳුනා ගන්න දෙයක් නැහැ ආයේ. නමුත් පංචස්කන්ධේ වරද්දා ගැනීමේ දුක තමයි සත්‍ය සංසාරේ විඳින්නේ. ඒ නිසා නොදන්නාකම තුල ලොකු වරදකට අහු වෙනවා. ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලාත් කියනවා. පොත තුල පෙන්වන මේ දහම් පෙළවල් උදව් කරගෙන ඔබ තුල මේක ඉගෙන ගන්න. දැන් තේරුණාද ඇහැට කනට නාසයට දිවට කයට හැමෙන අරමුණක් පාසා එය හඳුන ගැනීම සඳහා සිත තුළ පහළ වෙන්නා වූ චෛතසික සමූහයේ එකතුවට තමයි පංචස්කන්ධය. සමූහයන් 5. මේ සමූහයන් 5ට තවත් චුල්ලවේදල් වැනි සූත්‍රවල තව නමකුත් තියලා තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර 5ට උපාදානයට හේතු වෙන්නා වූ මේ ස්කන්ධ 5ට සක්කාය කියලා කියනවා. අන්න සක්කාය කියන්නේ මේ කය නෙවෙයි එතකොට. අර දොරවල් හයේ පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර 5ට සක්කාය කියන්නේ. ඒකට එන දේ මොකද්ද? රූපේනවා, ශබ්දේනවා, ගන්ධේනවා, රසේනවා, ස්පර්ශේනවා. ලෝභේනවා, දේශේනවා, මෝහේනවා. පවේනවා, පිනේනවා, ධානය වෙනවා. ඒකට එන්නේ එකයි මොනවා හරි. ඒ එන එක සමග ඔබ ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක් ඇති කර ගන්නවා. එතකොට පංචස්කන්ධයට ආපු දේ ඇලීමෙන් ගැටීමෙන් ඒක මම කොට ගන්නවා. හේවත් පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගන්නවා. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් වෙන්නේ ඔබට අදාළ මමත්වෙන් ගැනීම තුළ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට පත් කළොත් එහෙම ඔබට ඒක නිකම්ම හටගෙන නැසෙන්න බැරුව යනවා. ඒක උදයව්වේ නෑ එතකොට. උදේ හට ගන්නවා, වැයවීම වැය වෙනවා. ඒක වැය වෙන්නේ අනාගත ඵල උපදින්නට හේතු තබා ඒකට කියනවා සංයෝජනය වෙනවායි කියලා. ඒකට කියනවා බද්දෝ මාරස්ස කියලා. මඤ්ඤමානෝ ස්කන්ධ පංචකයට එනදී මමත්වෙන් ගැනීමෙන් මඤ්ඤමානෝ මාරයාට බැඳේ හෙවත් සසර හදයි. අන්න පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන්නා පවොස්සේ පිනොස්සේ සතර හදන්න දන්නවා. පවොස්සේ පිනොස්සේ ධානොස්සේ සතර හදන්න පුළුවන් උපාදානෙන් මිදෙන්න බුදුවරු හැරුණාම වෙන කවුරුත්ම කියලා දීලා නන්නේ මේ ලෝක ඉතිහාසය තුළ. අතක දවා ගන්න. අන්න අපට අප පිළිබඳ විග්‍රහයක් මේ කරන්නේ. අපේ ජීවිතය පිළිබඳ ඔබේ ස්ත්‍රී පුරුෂ භාවයේ ඉක්මවා යමින්, ඔබේ ගිහි පැවිදි භාවයේ ඉක්මවා යමින් ඔබව පංචස්කන්ධ ධර්මතාවයක් තුළ දුකටපත් වෙන හැටි පළමුව කියලා දෙනවා. කියලා දෙන්න වෙලා තිබෙන්නේ ස්වභාවයෙන්ම මේ වරදට මිනිසා අහු වෙන බැවින්. මිනිසාට ලෝකයේ මේ දොරවල් පහෙන් ස්කන්ධ පහ අටගෙන හඳුනාගෙන අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් විදිහට තමයි මෙහාට එවලා තියෙන්නේ. තහනම් ගහේ ගෙඩි කන්න ගිහින්නේ මේ අර ලෝකයේ මවුම් කතාවේදී දුක් විඳින්න සිදුනායි කියලා පෙන්නන්නේ. ගස් ඕන තරම් තියෙනවා කන්න. හැබැයි තහනම් ගහේ ගෙඩි කන්න එපා කියලා නේදලා තියෙන්නේ. අන්න ඒ වගේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස තියෙනවා අඳුරකට ජීවත් වෙන්න. නමුත් ඔබ ඒවා පස්සේ පන්නන්න ගත්තා ඒවැ සැප තියෙනවායි කියලා. එහෙම හඳුනාගෙන නැති වෙන්න තිබිච්ච රූපස්කන්ධය ඊට පස්සේ රූප උපාදානස්කන්ධය වුණා. හඳුනාගෙන නැති වෙන්න තිබිච්ච වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය වුණා. සංඥාස්කන්ධය සංඥා උපාදානස්කන්ධය වුණා. සංකාරස්කන්ධය සංකාර උපාදානස්කන්ධය වුණා.
විඥානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය වුණා. අන්න පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න එක කරගත්ත එක ඔබ කළ වරදක්. දැන් වරදට මොකක්ද හම්බ වෙන්නේ රටේ නීතියෙන්? ප්‍රසාද දීමන හම්බ වෙනවද? නැහැ, දඬුවම්. දැන් එතකොට දඬුවම තමයි බද්දෝ මාරස්ස මාරයට බැඳිලා පවෙන් පරලෝ යන්න සිදු වෙන එක, පිනෙන් පරලෝ යන්න සිදු වෙන එක, ධානයෙන් පරලෝ යන්න සිදු වෙන එක. ඒක තමයි දඬුවම. සසර ගමනක් හැදුවේ ඔබ විසින් මේ ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම තුලයි කියන එක ඔබට දැන් තේරෙන්න වෙනවා. සැකනම් ඕනනම් මේ කුතුහල ශාලා සූත්‍රයේ සඳහන් වෙන්නා වූ මේ බුදුන් වහන්සේගේ දේශනා පාඨය උදව් කරගන්න. උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමිනෝ අනුපාදානස්ස. උපාදාන සහිත වුණොත් තමයි මම සත්වෙින්ද උත්පත්ති පනවන්නේ. උපාදාන රහිත වුණොත් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් උපාදාන සහිත වීම සසරේ පමාවයි. ඒකට බුදුබණ දැනගන්න ඕන නෑ. මොන විදිහට මේ ලෝකේ ජීවත් වුණත්, නරකින් ජීවත් වුණත්, හොඳින් ජීවත් වුණත්, ඊට වඩා එහායින් හොඳින් ජීවත් වුණත්, ඒ ඇතුළත විග්‍රහය පිළිබඳ සතිය නැති බැවින් ඒ තුලින් ඔහු මඤ්ඤමානය හදා ගන්නවා. මාන කියන වචනේ ගන්න මේ මොහොතේ ගැනීමෙන් කියන අර්ථය. හක්කහය දිට්ඨිය පැහැදිලි කරන්නේ මේකයි මගේ කියලා සමහර පොත්පත්වල ඉගන්වුවාට ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරන්නේ නිවැරදි එකේ අරමුණු සක්කාය දිට්ඨිය වැදෙනවා කියලා. එතකොට අරමුණ තුළ තියෙන එකක් සක්කාය දිට්ඨිය කියන්නේ ජීවිත කාලෙම තියෙන එකක් නෙමෙයි. ඊළඟ අරමුණේ තවත් සක්කාය දිට්ඨියක් තියෙන්න වෙනවා. මෙන්න මේ විදිහට අපිට අපේ සංයෝජනය වීම සිදු වෙලා තිබෙන බව. අපි මඤ්ඤමානය සාදරයෙන් පිළිගෙන ගෙට අරන් තිබෙන බව. මඤ්ඤමානය යටතේ ඔබ ලෝභ මෝහ, දේශ මෝහ එකතු කරමින් සිටින බව. මේ නිසා ඔබ දුක් අගාධයක් කරා පියනම් පන්මින් සිටින බව ඔබට වැටහෙන්න ඕන. ඒක තුළින් මොකක්ද බුදුන් වහන්සේ වදාරන්නේ? ඒක තුළින් පෙන්වන්නේ ඔබේ ජීවිතයේ දුකටපත් වෙන සහ ඒකට හේතුව. සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරපු බණපදයක් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. පංච උපාදානස්කන්ධා. ඒ පංචස්කන්ධයේ ලෝකේ සියලු සත්ත්වයින්ට පහළ වෙනවා. ලෝකේ හඳුනා ගන්න. උපාදානය කර ගැනීම ඔබේ පෞද්ගලික කටයුත්තක්, ඔබට කැමති රුචි අරුචි පරිදි. ඒ තුලින් යලිත් හටගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයේ සැඟවී යාමට පෙන්වන්නේ අවශේෂය. සංයෝජනය, මාර බන්ධනය. සසරට බැඳෙනවා. සසරට බැඳුනහම අසුත පෘථග්ජනයා කියලා කියනවා බද්දෝ ජායති, උපදින්නෙත් බැඳිලා, බද්දෝ මීයති, මියන්නෙත් බැඳිලා, බද්දෝ අස්මාලෝකම් පරන් ලෝකං ගච්ඡති, මෙලොවින් පරලොවට යන්නෙත් මේ සසරට බැඳිලා තියෙන නිසා. ඕවා තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට. ඕවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට. තමන්ගේ කය තුළ උපදින්නා වූ මේ පංචස්කන්ධය නම් වූ ක්ෂණික ඒකකයේ තේරුම් ගැනීම ආශ්‍රයෙන්. ඕක තේරුම් ගත්තාම ගත කරන්නා වූ ජීවිතයක් තියෙනවා අධ්‍යාත්මික ආගමික ජීවිතය කියලා. ඕක තේරුම් ගන්න නැතිව පුද්ගලයෙක් වශයෙන් ගත කරන ජීවිතයක් තියෙනවා. ඒක සෑම ආගමකම බාහිර තුලින්, බාහිරය තුල, සංකේත වස්තු තුල, ආගමික ස්ථානයක් තුල, වෙන් කරගත්ත දින තුල, ඇඳුම තුල පෙන්වන්නා වූ සම්මතයේ ශික්ෂණය සහිත කරගත් ආගමික ජීවිතයක් තිබෙනවා. බාහිර ආගමික ජීවිතය. ඒක බෞද්ධ සමාජය තුළ පොයට සුදු ඇඳුම, පොයට පන්සල, පැවිද්දට කහපාට ඇඳුම, ඇඳුම වශයෙන් ගත් කල, සංකේත වශයෙන් ගත් කල බුදු පිළිමය, ධර්ම චක්‍රය, බෝධිය චෛත්‍ය, ඒ වගේම දින වශයෙන් ගත් කල පසළොස්වක, අටවක ඇති ඒ ආගම් වලට වෙන් වුණ සංකේත, ඇඳුම් පැළඳුම් වස්තු තියෙනවා. මම දකින්නේ ගැඹුරින් හැදෑරුවේ නැත්නම් ඔය වෙනස තිබුණාට හැමෝම සමානයි. හැමෝම අදහනවා, විශ්වාස කරනවා, පුද පූජා පවත්වනවා. ඇරුණාම ඒක බාහිර ආගමික ජීවිතයක් කරුණාම ඔවුන් කාටවත්ම අධ්‍යාත්මික ආගමික ජීවිතයට යන්න බෑ.
අධ්‍යාත්මික ශික්ෂණයකින් තොරව දුක්ගිනි නිමාවකුත් නැහැ, භවගමන නිමාවකුත් නැහැ. මන්දයත් ඔය බාහිර ආගමික ජීවිතය තුළ නරකෙන් වෙන් වුණාට හොඳේ ඇලීම තියෙනවා. නරකයෙන් වෙන් වුණාට ඇලීම නවත්තා ගන්න බෑ. නරකය හොඳට පරිවර්තන වෙලා හොඳ තුල ඇලීම ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම මේ සංසාර බන්ධනයේ මාර බන්ධනයේ විසින් මාර සංකල්පය තුල සසරෙන් ගැලවෙන්න නොදී එකක් අතාරනකොට තව එකකට අලවන මුලාව ඔස්සේ යාමක් තත්වයට තිබෙනවා. මම සාමාන්‍යයෙන් කියන්නේ පව එපා කියනකොට මාරය එහෙනම් පින හොඳයි කියලා පින අල්ලා ගන්න කියනවා. පින නම් නෙමෙයි සැබෑ ප්‍රතිඵලය ලැබෙන්නේ කිව්වම එහෙනම් ධානය අල්ලා ගන්න කියනවා. තවත් උදාහරණයක් වසර 5ක් 6ක් තිස්සේ පැහැදිලි කරනවා. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලු මාරු වෙන්නේ නැහැ කියලා. පව් නැමැති කැලේ ඉන්නවා. ඒකේ කණ්ඩ බොණ්ඩ අඩුයි දුක් සහගත බව වැඩි. ඒ හින්දා පව් නැමැති කැලේ මාරු කරලා පින් නැමැති කැලේට එනවා. කොටියා යන්නේ. දැන් ඒතර පින් නැමැති කැලේ අරට වඩා සැප පහසු හොඳයි. නමුත් කොටි පුල්ලි කැලේ මාරු වුණාට තියෙනවා. මේකෙත් ಜಾති දරා මරණ කෝක ඝන කයක් සහිත තියෙනවා. මීට වඩා එකක් හොයන්න ගත්තාම ධාන කුසලයේ. කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී බව ඊළඟ කැලේට මාරු වෙනවා. දැනුත් කොටියනේ මාරු වෙන හින්දා පුල්ලි තියෙනවා. හැඩේ වෙනස් වුණාට, සැප පහසුව වෙනස් වුණාට පුල්ලි තියෙනවා. අන්න ඒ වගේ පාපේදී පාපේ මමකට ගත්ත මුලාව පිනට එනකොට පින මමකට ගන්නවා. පිනෙන් එහා පැත්තට ධානයට මමකට ගන්නවා. අර මමකට ගත්ත මුලාවෙන් මිදෙන්න කාම රූප අරූප භවත්‍රය තුල දේශනා කළ දහමක් බුදු සමයෙන් පරිබාහිරව නැහැ. මිදෙන්න තැනකුත් නැහැ. මොකද බුදුවරු මිනිසුන් අතරට පහළ වෙලා දේශනා කරව ධර්මපරියායක් භික්ෂුන් වහන්සේලා කටපාඩමින් අරන් එන්නේ මේ ලෝකේ පමණයි. ඒ ආශ්‍රයෙන් තේරුම් ගන්නව ඇරුණාම සමහරු හිතන පරිදි දිව්‍ය ලෝකෙත් පොත් රාක්කයක් තියෙනවා. ඒත් සංඝ පරම්පරාවක් මේවා රැකගෙන ඇවිදින් තිබෙනවා. බණ කියන්න තියෙනවා කියලා හැම හිතනවා නම් එයාගේ ඉතින් මොලේ සහ ඔළුව සහ කල්පනා ශක්තිය තමයි පරීක්ෂා කරලා බලන්න වෙන්නේ. තමන්ගේ ලෝකේ හැටියට අනිත් ලෝක දිහා බලන වැරද්දට අහු වෙලා කියන එක තේරුම් ගන්න. ඉතින් ඕවා ඔක්කොම තේරුම් ගන්න ඕන නෑ. තමන් තේරුම් ගන්නකෝ අපිට තේරෙන නිසා අපි ඒවා කියන්නේ. නමුත් ඕවා තේරුම් ගන්න ටිකක් නුවණ දියුණු කරගන්න. ඊට ඉස්සෙල්ලා ඔබ ගැන තේරුම් ගන්න පුළුවන් හරියද බලන්න. දැන් මම සෑහෙන වෙලාවක් කතා කළා කුමක් ගැනද? දැන් එහෙමනම් මිනිසා කරගන්න වරද මොකද්ද? මිනිසාට ජීවත් වෙන්නට, කය පවත්වන්නට අරමුණෙන් අරමුණට නැසන සිත් පරම්පරාවක් දීලා තියෙනවා. මේක ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට අපිලිවෙලට ස්කන්ධ පහෙන් පහට ඉපදින්න මැරෙන පංචස්කන්ධයාගේ තේ මැරීම නම් වූ ඒකකයක් තුළ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔන්න ළමා කාලේ පහු වෙනකොට තහනම් ගහට යනවා ඊට පස්සේ. රූපය හොඳයි නරකයි. ලාභය හොඳයි අලාභය නරකයි. සැප හොඳයි දුක් නරකයි. ප්‍රශංසාව හොඳයි නින්දාව නරකයි. මෙන්න මේ විදිහට මේ බාහිරින් සිදුවෙන සිද්ධීන් ඔබට ලැබෙනා වූ ප්‍රතිචාරය මත ඔබ ඒවා කෙරෙහි ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නවා. ඇලීමෙන් මම හැදේ ඇලීම මුලාව. ගැටීමෙන් මම හැදේ ගැටීම මුලාව. මම හැදෙන්නේ මායන්නේ හා කයන්න මායන්නෙන් නෙමෙයි ඕනෑම ස්කන්ධ පංචක උපදින හැඟීම සමග ආසක්ත වීමෙන්. අන්නේ ඇලීම ආසක්ත වෙනවට කියනවා මඤ්ඤමානය, මමත්වෙන් ගැනීම. මමත්වෙන් ගැනීමෙන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයටපත් වී පංච උපාදානස්කන්ධේ නැසෙන විට සසර උපදින්න හේතුවක් ඉතුරු වී අවසන් වේ. එහෙමයි භව ගමන හැදෙන්නේ. සංයෝජනය වී අවසන් වේ පංච උපාදානස්කන්ධය. එනම් පංච උපාදානස්කන්ධයකින් සසර ඇවිදින්න කෙනාට උපාදානස්කන්ධ තුල සංයෝජනයෙන් කඩන්න පාරක් තියනවද? ඔහුට ඕරම් භාගී සංයෝජන තියේවි පාපය තුල, පින තුල උද්දම් භාගී සංයෝජන තියේවි. ධානය තුල වරදුනා, පාපය තුල සංයෝජනයන්ගේ දුක්ඛ පැත්ත තියේවි, පින තුල ඕරම් භාගී සංයෝජනයන්ගේ හොඳ පැත්ත තියේවි. ධානය තුල උද්දම් භාගී සංයෝජනයන්ගේ සංයෝජනයන් තියේවි. අන්න එහෙමයි. එතකොට ඒ පාරේ ගිය පුද්ගලයා දියුණුවක් ලැබුවට හිතේ සංයෝජනයන්ගෙන් මිදුණ නැහැ. ඒ තැන සසරට බැඳිලා.
මෙහෙම මනුස්සයින්ට සිදුවෙන බව දැනගෙන ලබාගත් ජීවිතය තුළ සංයෝජනයන්ගෙන් කඩන්ට ජීවිත සකස් කරගන්න ඇරුණාම ඒ ගිහින් සංයෝජනයන් කරලා දෙන හැටි කියලා දෙන කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නම් විශාල මුලාවක්. දැන් ඔබට පැහැදිලි වුණාද මේ පංචස්කන්ධය කියන ධර්මතාවය දුක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඒකට අගය එකතු කිරීම තුළින් ඒක පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නේ ඔබ විසින් ඔබට ආවේනික ආකාරයෙන්. ඉතින් ඔබේ දුකත් ඔබට ආවේනිකයි. ඔබට දුක් ගෙනත් දෙන දේ තව කෙනෙකුට දුකක් නැහැ. ඔබට සැප ගෙනත් දේ තව කෙනෙකුට සැපක් නැහැ. ඔබ ඇලෙන දේ තව කෙනෙක් ඇලෙන්නේ නැහැ. ඔබ ගැටෙන අවස්ථාව තව කෙනෙක් ගැටෙන්නේ නැහැ. බලන්න නැත්තද කියලා. ඔබේ මිතුරා තව කෙනෙකුට හතුරා. ඔබේ සුවඳ තව කෙනෙකුට ගඳ. ඔබට හරි දේ තව කෙනෙකුට වැරදි දේ. එහෙම නෙවෙයිද කියලා. අන්න එහෙම ඒක ලෝකේ පවතින දේවල් සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පයක් තුල හදාගන්නේ. බාහිර ලෝකේ එකක්, ඔබේ ලෝකේ තවත් එකක්. ඒක ආශ්‍රයෙන්. අර බාහිර ලෝකේ නෙමෙයි බුදුන් වහන්සේ කතා කරන්නේ ඔබ හදාගත්ත සිතේ පවතින ලෝක ගැන. දැන් ඉතින් මේ தત્ත්වයේ මත ජීවිතය ගෙන යනකොට ඔබ හැම විටම මොකද කරන්නේ? චිත්ත අභ්‍යන්තරයට හදාගත් එකක් අරගෙන විඳිමින් පරණ අතීතයක් පළුමරමින් අනාගතයට තබමින් අතීතයෙන් ගෙන වර්තමානයේ විඳ අනාගතයට තබමින් පැවැත්මේ කොටස්කරුවෙක් බවට පත් වෙලා. කල්පනා කරලා බලන්නකෝ. මට මතක් වුණාම වචනේ හරියටම කියන්නම්. තව ටිකක් වෙලා යනකොට මුල් පදෙත් මතක් වෙයි. මෙන්න මේ විදිහට ඔබ විසින් ඔබ සිත තුළ තබා ගත්තා වූ පැරණි මතකයක්, පැරණි අතීතයක් ආපහු ගන්නවා. මළගිය ඊයේ සිහිපත් කළ මැන. තව පදයක් මුලින් තියෙනවා මතක් වුණේ නැහැ. එහි මොනවද ඇත්තේ? කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. තවත් පද කීපයක් තියෙනවානේ මේ මොහොතේ මතක් වුණේ නැති වුණාට. අන්න ඒ විදිහට අතීතය කියලා කතා කරන්නේ මතකේ නම් වූ මලපොත පෙරලා. ඉතින් මතකේ නම් වූ මලපොත පෙරලා. මතකේ කියන්නේ මලපොතක්. මලපොතේ අකුර කියන එක නෙමෙයි ඊතන මියගිය පොතක්. ඒක ඔබ මතක් කරනවා, ස්මරණය කරනවා. මළගිය ඊයේ සිහිපත් කළ මැන. එහි මොනවද ඇත්තේ? කිසිත් නැත හිස් බව කිය ඇත්තේ. ඔය ගීතෙන් කියන කතාවත් ඇත්ත. නමුත් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඔබට මේ මළගියේ මතක් වෙනකොට පණ ආපුවාම මේකේ තියෙන ලාභයයි අලාභයයි සැපයි දුකයි හතුරයි මිතුරයි සේරම ඉන්නවා. එයින්ද ඔබ මළගියේ ඊට පණ දීලා ඊට පස්සේ මල ව්‍යාග්‍රයකට පණ දීලා ඔබ මරාන කනවා මේ ව්‍යාග්‍රය ඊට පස්සේ. මේ ගත වුණ පැත්ත ආපහු වෙනකොට සිතුවිලි පමණයි. කවදාවත් ඔබට ඒක උපේක්ෂාසගත සිතුවිල්ලක් වශයෙන් දකින්න බෑ. ඒකට අදාළ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් එකතු වෙමින් ඔබ විඳවනවා. විඳින්නේ මිනිසුන් ඉදිරියෙන් තියෙන දේ නොවේයි. ඉදිරියෙන් තියෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය ඔබට විඳින්න උදව්වක් පමණයි. ඔබ හිතේ ත්‍රෝපණය කරගත්තා වූ ලෝභය, දේශය, මෝහය යලි උපදවාගෙන විඳිනවා. මළගිය අතීතයක් ඔබ පනදී විඳවනවා. මෙන්න මෙසේ කාමය යනු සිතුවිල්ලක් තලු මැරීම කියලා තේරුම් ගන්න පුළුවන් වෙනකොට මොනවද අපි මේ කර ඉන්නේ? මේ නිසාම නේද අපට සැප වැහිලා තියෙන්නේ. සිතුවිල්ලක උපදවාගත්ත සැප මත ලුහු බැඳීමට කියනවා කාම යසනා. කාමේ සැප නෑ කියලා හොයනවට කියනවා භව යසනා. රූපී අරූපී භව තලවල. කාප යසනාවල සැප හම්බ වෙන්නෙත් නෑ, භව යසනාවල සැප හැදෙන්නෙත් නෑ. ඒ නිසා බුදුරදහමේ පවතිනවා බ්‍රහ්මචාරී යසනා. භවසර සොයන. දැන් ඔබ මගෙන් ඉල්ලන්නේ මොකක්ද? නිරෝධ කරගන්න හැටි. දැන් ඔබ මේ කරමින් ඉන්නේ නිරෝධ කරගන්න එකේ වර්තමානයේ ඇලෙමින් ගැටෙමින් මමත්වයෙන් ගනිමින් මම හෙට හොඳ වැඩක් කරන්නම්කෝ මට නැවත හම්බුණාවයිකෝ කියලා හිතමින් ඉදිරියට තබන එක. අන්න ඒක තමයි පමාද විහාරී නැත්තම් සතර හදනවා කියලා කියන්නේ. මෙන්න මේකට තමයි ඒකට ආපු දේ සමග ඇලෙනවට ගැටෙනවට තමයි කියන්නේ මඤ්ඤමානේ හෙවත්
නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා. 아무තෙන් වචනෙන් ගන්නෙ නැහැ. මගේ මගේ ආත්ම කියලා වචනෙන් කියන්නේ නැහැ. ඒ ක්‍රියාවට කියන නමක්. ඒකට පාලියෙන් කියන නම තමයි නිත්‍ය සුඛාත්ම. ඒකට කියන නම තමයි ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද, වෛරයේද, පරිගැනීමද එයයි. ඒ අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. මම වුණාම මගේ වෙනවා, මගේ වුණාම මගේ ආත්ම වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බාර මද්දෝ මාරස්ස. දැන් මගේ වෙලා පංච උපාදානස්කන්ධේ නැසෙන්න හේතු ඉතුරු වෙලා. බුදු සමය සත්වයාට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට පත් කර ගැනීමෙන් දුකටපත් වෙන හැටි කියාදී ජීවිතය තුළ ඉහාත්ම වශයෙන් මේ මොහොත පදනම් කොටගෙන මේ උපාදානෙන් මිදීම නම් වූ පටිසෝතගාමී ප්‍රතිපදාවක්, අපමාද විහාරී ප්‍රතිපදාවක් මිනිසාට උගන්වන දහමක්. මිනිසා ආයේ තේරුම් අරගෙන ඉගෙනගෙන මොහොතින් මොහොත අනුගමනීය ප්‍රතිපදාවක යමින් මේ උපාදානෙන් මිදෙන කටයුත්ත වඩන්න ඕනේ. නැවත නැවතත් වඩන්න ඕන. අන්න ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නේ පවතින්නේ. ඒකට හේතුව දහම් පෙළ ත්‍රිපිටකේ පවතිනවා. ඔබ මේක පාඩම් කරගන්නව ඇරුණාම ඔබේ සිතින් එතෙන්ට සමීප වෙන්න බලන්නේ නැහැ. මන්දයත් ශ්‍රීවස් දෙකක් තුනක් තිස්සේ බණ කියන්නේ කතන්දර වහලා සාදු කියලා ගෙදර යනවා ඇරුණාම දුකටපත් වීම සහ දුකින් මිදීමට ප්‍රතිපදාවක් තියෙන බව ඔබට තේරෙන්නේ නැහැ. ඔබට ඔබ වෙනුවෙන් ගලවා ගැනීමේ කටයුත්තක් කරන්න බුදුන් වහන්සේ පවරලා තිබෙනවා. ඒකට යමක් කළ යුතුයි කියලා ඔබ දන්නේ නැහැ. සාදු කියලා ගියේ කමනින් පින්කමක් කළපවනින් නිකන් නිවන් හම්බෙයි කියලා ලාවෙට නිවන් බලාපොරොත්තු වෙන බෞද්ධයෝ ඉන්නේ. කිසිම මහන්සියකින් තොරව. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහා සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සාදි සමාධි උපේක්ෂා කියලා වැඩි දියුණු කරන්න පැත්තක් පෙන්වලා තිබෙනවා. ඒක ඕන කෙනෙකුට. එනිසා දැන් එහෙනම් තේරුම් ගන්න මේ ආපු දෙයට එකතු වුණොත් ඇලීම මුලාව ගැටීම මුලාව තුළ ඒ අවසන් වෙන්නේ පංචස්කන්ධ මට්ටමින් නෙමෙයි. ඒකට මම එකතු කොට උපාදානස්කන්ධ මට්ටමින්. දැන් එතකොට ඒක මිය ගියාට යලි උපදින්න හේතුවක් තියෙනවා. ඒවා තමයි හෙට අනිද්දාට ආපහු ගැටෙනකොට ලෝභය, දේශය, මෝහය වශයෙන් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය වශයෙන් යලි උපදින්නේ. දැන් තරහ තියාගත්ත පුද්ගලයා තරහ නැවත ඉපදුනහම තරහ ඉපදීමේ දුක විඳින්නේ නැද්ද? වෛරය තියාගත්ත පුද්ගලයා ආපහු වෛරය ඉපදුනහම නැවත ඉබේ දුක විඳින්නේ නැද්ද? පශ්චාත්තාපයේ කනගාටුව තියාගත්ත පුද්ගලයා උපදිනකොට ඒ නැවත ඉපදීමේ දුක විඳින්නේ නැද්ද ඒක තුළ? ඔබ මොකද්ද නැවත ඉපදීමේ දුක කියලා කල්පනා කළේ? එහෙම හිතුවේ නෑනේ. ඒ නිසා පුද්ගලයෙකුගේ නැවත ඉපදීම නෙමෙයි අපි බලන්න ඕන ස්කන්ධ පංචකයාගේ නැවත ඉපදීම. පංච උපාදානස්කන්ධේ පරිහරණය කොට තබන හේතු නිසා නැවත ඉපදෙනවා. මේකට කියනවා යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති කියලා. ඔබ අරමුණට මුලා වී රස විඳ අවසන් කරයිද? ඒ නිසා ස්කන්ධ පහ මිය ගියාට චිත්තාභ්‍යන්තරේ යලි හට ගන්න හේතුවක් සැඟ වුණා. ඒකට අනුසේති කියලා කියනවා. ලෝභ අනුසය, දේශ අනුසය, මෝහ අනුසය, එහෙම අනුසය පැති තිබෙනවා. තණ්හා අනුසය. අන්න ඇහැට කරට නාස ගැටෙනකොට තේන අර සිතේ තැබූ දෙයින් ලෝභේ නම් වූ, දේශේ නම් වූ, මෝහේ නම් වූ මේවා සහිත පංච උපාදානස්කන්ධයේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හට ගන්නවා. ඒ අවස්ථාවේදී තේන එයින් තැබූ දෙයින් බාහිර දේවල් ප්‍රත්‍ය වීමෙන් හට ගන්නයට කියනවා සංකත ධර්ම හේවත් පංච උපාදානස්කන්ධ. හරි. දැන් යන්න වෙනවා ඊට පස්සේ තවත් සූත්‍රයක කොටසක් ගන්න. සීලවතාකෝපනාස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. යෝනිසෝ මනසිකාතබ්බාති කියන එක වගේම අයෝනිසෝ මනසිකාතබ්බාති කියලා එකකුත් තියෙනවා. අන්න පෘථග්ජන පුද්ගලයාට වර්තමාන මොහොතේ අසකරණාසය දිවකය ගැටීමේදී බාහිර දේවල් වල උදව්වෙන් තමන් හිතේ තවාගත්තා වූ විතර්කයේ හිතට එනවා. අතීතය හිතට එනවා. තමන් තබාගත් අතීතයට පණ දෙනවා. ලෝභයට කාම විතර්කය කියනවා, දේශයට ව්‍යාපාද විතර්කය කියනවා, දුර්ද ඥාන පරිගැලීමට විහිංසා විතර්කය කියලා කියනවා.
ඒවා ලෝකෙ නෙමෙයි තිබෙන්නේ ඔබ තබාගත් තැනින් එන්නේ. තියෙන නිසා එන්නේ. බොහෝ කල් පුරුදු නිසා බලවත් වෙන්නේ. බොහෝ කල් පුරුදු නිසා නැවතත් ආපුහම ගහපන් බැනපන් කපපන් කොටපන් පලිගනින් එකට එක කරපන් වෛර කරපන් කියලාමයි ඔබට කියන්නේ. ඔබ නිසා මේකට එකතු වෙනවා. මට ඔය වෙලාවට තමයි මරාන මැරෙන්න හිතෙන්නේ. එහෙම කියලා කියනවා. මට ඔය වෙලාවට රතු ඉර පනින්නේ. කියලා එකතු වීමේ ප්‍රවණතාවය තමයි ඔබ පුරුදු කළේ. කවදාවත් එකතු වීමේ ප්‍රවණතාවය තුළ සසරෙන් මිදෙන්න බෑ. උපාදානෙන් මිදෙන්න බෑ. එකතු වීම ප්‍රවණතාවයට තමයි මඤ්ඤමානේ හෙවත් ප්‍රමාද විහාරී කියලා කියන්නේ. ඔබ තුළ මේක තේරුම් ගන්න. ඔබ කොතරම් උගතෙක්, බුද්ධිමතෙක්, ධනවතෙක්, ගුණවතෙක්, සිල්වතෙක් බවට පත් වුණත් බාහිර වශයෙන් මේ පංච උපාදානස්කන්ධය උපදිනකොට ඒකට අහු වෙනවා නම් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ බලවත් කරනවා නම්, ඒවා ක්‍රියාවට නගනවා නම් ඔබ යන්නේ පවෙන් භවගාමී වෙන, පිනෙන් භවගාමී වෙන, ධානයෙන් භවගාමී වෙන, උපාදානෙන් සසර හදන භවගාමී මාවතේ. නිවදහසක් නැහැ. උපාදානය කරගන්නා වූ අනුසෝතගාමී මාවතේ යරුණහම ඔබට උපාදානයෙන් මිදෙන පටිසෝතගාමී මාවත ඔක තුල නැහැ. ඔබ මගෙන් අහන්නේ නිරෝධ කරගන්න හැටි. දැන් ඔබට ඔබේ ජීවිතය තුළ මේ චක්‍රය තේරෙනවද? වෘතයක් අඳින්න ගත්තාම පැන්සල එක තැනකින් තියලා රවුමක් කරකිලා එතෙන්ට එනවා. එතකොට සම්පූර්ණ වෙනවා. පටන් ගත්ත තැනක් තියෙනවා. ඒ වගේ මේ සංසාර චක්‍රය අතීතයෙන් අරන් වර්තමානයේ වෙන අනාගතයට තබමින් යනා වූ මේ චක්‍රයේ වෘතය කඩන්න තැනක් තියෙනවා. අන්න ඒක තමයි සුතවතා කෝපනායස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිතා තබ්බාති. මේ දේ තේරුම් ගත්ත පුද්ගලයා මොකද කරන්න ඕන? සීලවතා කෝපනායස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිතා තබ්බාති. ඔය කියන සාරිකාන්ත සංග්‍රහයට ආව නම් දැන් මොකද කරන්නේ? මොනවද නුවණින් මෙනෙහි කරන්න ඕන? දැන් කියන මේ මොහොතේ ඔබට උපදින දෙය ඇසෙන් නම් රූපේ නිසා, කනෙන් නම් ශබ්දේ නිසා, නාසයෙන් නම් ගන්ධේ නිසා, දිවෙන් නම් රසෙන්, කයෙන් නම් පහස නිසා. යද්දී එද්දී සිටිද්දී රැඳෙන ඉරියව් හතර පැවැත්වීම නිසා යමක් ඔබේ හිතට උපදිනවා. බාහිර දේවල් ගැටීමෙන් චිත්තාභ්‍යන්තරයේ ප්‍රතබා තිබෙනා වූ දේවල් සිතට ඇවිදින් ඔබට කාම විතර්කයක් හෙවත් ලෝභයක් උපදවලා දෙනවා. ව්‍යාපාද විතර්කයක් හෙවත් ද්වේෂයක් උපදවලා දෙනවා. විහිංසා විතර්කයක් හෙවත් ඊට එහා ගිය ගැඹුරු ප්‍රහාරයකට ඔබව මෙහෙවනවා. මෙන් එකක්. හදන්න තියෙන්නේ මේ තුනේ, අනිත්‍ය හදන්න දෙයක් නැහැ. මේ තුනම එනවා කියන්නේ ඒ තුනේ ආපු මොහොතක මේ පංච උපාදානස්කන්ධය එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් ඔබ පුරුදු කරේ මේකට එකතු වෙනහම දැන් ආපහු වේදනා තණ්හා උපාදාන භව වර්තමාන කර්මයක් බවට පත් වෙලා අනාගත විපාක දෙන්න හේතුකුත් ඉතුරු කරලා ආයෙත් සසර හැදුවා. අරමුණක් තුළ සසර හදනවා. අරමුණක් තුළ සසර හදන්න නැතුව ඉන්න නිපුරුදු කරන්න කියන්නේ. මේ නිරෝධය දකින්නේ කොහොමද? හොඳයි, ඔබ මේ මඤ්ඤමානය කියන්නේ මේකට එකතු වීම නම් එකතු නොවී ඉන්න පුළුවන් නම්. උපන් කාම විතර්කයේ උපදින්න එපා කියලා තිබෙනවද? පංච උපාදානස්කන්ධේ පහළ වෙන්න එපා කියලා තියෙනවද? නැහැ. මේ කියන්නේ මෙම. එතනින් එහාට දුරදිග යන පාර වළක්වලා ඒක නිමා කරන්න මොකද කරන්න ඕන? ඉඳ හට ගැනීම එකක්. ඒකට බැඳී අනාගත පැවැත්ම හැදීම තව එකක්. හටගත් එක බැඳී අනාගත පැවැත්ම හැදුවොත් තමයි බැඳෙන්නේ. හටගත් එකට බැඳුන් නැත්නම් අනාගත පැවැත්මක් හදනවද? හටගත් එකට එකතු වුන් නැත්නම් ඒක නිරෝධ වෙන්න වෙනවා. අන්නේ නිරෝධය නැත්නම් නිරවශේෂ නිරෝධය නැත්නම් අතහැරීම තේරෙනතුරු ඔබට අනුගාමී ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. මොකද කරන්න ඕන කියලා හැමදාම මගෙන් අහා ඉඳී. නමුත් බුදුන් වහන්සේ වදාහරනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චි කරෙය්‍යාති. ඔය පෙන්නන්නේ.
එහෙනම් මෙතන තිබෙනවා පරණ පුරුදු පාරට එකතු වීම වෙනුවට එකතු නොවීමෙන් අවසන් කරන්න පුළුවන් කඩන්න පුළුවන් පරතරයක් අතරක් තියෙනවා. ස්කන්ධ පහක් පහළ වී ඊළඟ එක පහළ වෙන්නේ ඒක පදනම් කොටගෙනනේ. දැන් එකක් ඉපදුනා ඒකට එකතු වුණොත් ආපහු ඒ මොහොතේ සිදුන දෙන තමයි අර අරමුණ තුළ පෙන්වන්නේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. ඒක ඇස තුළ කන තුළ නාසය තුළ ඕනේ අරමුණක් තුළ වෙන එක. හොඳයි මේ පෙළේ නැද්ද පස්ස නිරෝධෝ කියලා එකක්? අර මතකේ නම් වූ මලපොතෙන් එන මලගිය ඊයේ මලගිය දෙයක් වශයෙන් ඒකට එකතු නොවෙනවා නම් එයාට ආහාර හම්බ වෙන්නේ නැහැ. එයාට අනාගත පැවැත්මට හේතු තැබෙම වෙන්නේ නැහැ. එයා යන්න ඕන. අන්න උපාදානස්කන්ධය අනිත්‍ය. එකතු නොවීමෙන් සිදුවෙන දේ උපාදානස්කන්ධය අනිත්‍ය. එකතු වීමෙන් සිදුවෙන දේ උපාදානස්කන්ධය නිත්සුකාත් වශයෙන් ගැනීම. ඉතින් මේක තේරෙන නිසා තමයි මම ඔය අහන්නේ සමාජයෙන් කොහොමද යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා සිංහලට පරිවර්තන එක හරියන්නේ? පාලිය නම් හරි. යමක් අනිත්‍ය නම් ඒක දුකක් දුක නම් අනාත්මයි කියලා කවුද සිංහලට ලියවේ? බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලපුවාම දුකටපත් වෙනවා කියලා පෙන්ලා තියෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි පිළිවෙලෙන් දුකින් මිදෙනවා කියලා නෙවෙයිද තිබෙන්නේ? ඒ බුද්ධ වචනට එරෙහිව කවුද මේක ලියවේ? එළියපු කෙනාද හරි බුද්ධ වචනේද හරි? මං අහනවා සමාජයෙන්. උපාදානස්කන්ධය අනිත්‍ය බලපුවාම දුකටපත් වෙනවද දුකින් මිදෙනවද? යදනිච්ඡං යමක් පංච උපාදානස්කන්ධය අනිච්ඡං කියන්නේ අල්ලාගත්තේ නැතහම නැති වෙනවා නම් එහෙනම් ඒක මමද? නැහැ. මම නොවේ නම් මගේද? නැහැ. මගේ නොවේ නම් මගේ ආත්මයේද? නැත. ඒ මගේ නොවන මම ආත්ම වශයෙන් බලනවා කියන එක නේද අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ. ඒ නිසා මේ දුක්ඛ පදයේ අර්ථ විවරණය යදනිච්ඡං පංච උපාදානස්කන්ධය යමක් වත පිටිට කඩන්නේ නෙමෙයි. හටගත්ත ගමන් ඇති නැති වෙනවා නම් ඒකට අල්ලගන්න නැතුව නම් අනිත්‍ය කියනවා. එහෙනම් ඒක මම වෙන්න කාලයක් නෑනේ. මම නොවේ මගේ නොවේ නම් ඒක මම වෙන්නේ නැහැ. අන්න මගේ කොට ගන්න දෙයක් නැති බව තමයි දුක්ඛ. පංච උපාදානස්කන්ධේ මගේ මම කොට අලුතෙන් ගන්න දෙයක් නැති බව දුක්ඛ. කිසිවක් නැති අසාර බව. එහෙනම් ඒක ආත්ම කොට ගන්න නැති එක අනාත්ම. දැන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් ගැනීමෙන් දුකටපත් වෙනවද කවුරු හරි දුකින් මිදෙනවද? නැවත නැවතත් මම අහනවා කියනවා. එනිසා ඔය බුදුන් වහන්සේ උවන්නපු කාරණාවල කාලාම සූත්‍රයේ දේශනා කරනවා මා පිටක සම්පදානේන පිටක සම්ප්‍රදාය තියෙනවා කියලාවත් ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියලා වචනයක් තියෙනවා නේද? ඔබ පිළිගන්නවද පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලපහම දුකටපත් වෙනවයි කියලා? එහෙනම් මේ සංයෝජන සූත්‍රේ වැරදි. මඤ්ඤමාන සූත්‍රේ වැරදි. නෑ. වැරදින්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම සෝවාන් වෙනවා නම් සෝවාන් වුණාන් පස්සේ මොකද කරන්න ඕනේ? නැවතත් තව ඊතුරු අතීත කාරණා පංච උපාදානස්කන්ධයක් වශයෙන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වශයෙන් උපදිනවා. නැවත නැවතත් අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරොන්තෝ. එතකොට මොකද වෙන්නේ? ක්ලේශයන් ප්‍රහීන වෙනවා. ක්ලේශයන් ප්‍රහීනකට දුකටපත් වෙනවද නිවෙනවද? සෝතාපට්ටි සකදාගාමි බලං සච්ච කරයියාති. හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළයි කියලා පිළිගන්න එහෙම නැහැ. කියලා වදාළලා නැහැ. මේ මෙසේයයි. අනුස්සවෙන් අනුන් කීපවණින්. ඔක වැරදි පැත්තට යොදා ගන්න නැතුව ඔබේ ආගමික නිදහස උදෙසා අනුගමනීය ප්‍රතිපදාව තුළ ගලප ගන්න උත්සාහ කරන්න. ස්වාධීනව. එනිසා මම නම් යමක් අනිත්‍ය නම් ඒක දුකක් ඒක අනාත්මයි කියන සිංහල තේරුම පිළිගන්නේ නැහැ. මුළු සංඝ පරපුරම ඔක කිව්වත් මම තනියෙන් ඔකට එකඟ නැහැ. මතක තියාගන්න. එනිසා කවුරු හරි වැරදි සිංහල පරිවර්තනයක් දීලා අපි ඔන්නම ගෙවලා.
නමුත් යම මොකද්ද? කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ. එහෙම නැත්නම් ඒ මොහොතේ සමාන පංච උපාදානස්කන්ධ වෙන යමක් තියෙනවද? මේ පංච උපාදානස්කන්ධය කියලානේ පෙන්වන්නේ. ඒක අල්ලගන්නේ පැත්ත නැති වෙනවනම් ඒක අනිත්‍ය නැත්තම් මගේ නොවේ. මගේ නොවේ නම් මේක මම නොවේ නම් ඒක මගේ නොවේ. මගේ නොවේ නම් මේක මගේ ආත්මය නොවේ. එනම් පංච උපාදානස්කන්ධය මගේ ආත්ම කොට ගන්න නැත්නම් නැති වෙනවා. දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වුණානේ දල්ලා නොගැනීමෙන්. දැන් මොකද වුනේ? කෙලස් රැස් වුණාද කෙලස් නැසුණාද? කෙලස් නැසෙනකොට දුකටපත් වෙනවා කියලා කවුරු හරි කියනවද? ලං කරලා බලන්නකො සිවුම්ම. දැන් නැවත නැවතත් අනුපස්සී විහෙරති කියන්නේ නැවත නැවතත් වර්තමාන මොහොතේ ඕනෑම එකක්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් බාහිරට ගැටෙනකොට හෝ මනෝද්වාරයෙන් උපදින පංච උපාදානස්කන්ධයක් කියනවා මේ පංච උපාදානස්කන්ධය. අර පරණ පුරුදු පාරේ සිහියකින්තරව එකතු වීමෙන් සතර හදනවා වෙනකොට සිහියකින් යුක්තව මෙතන මේ අතරට සිහියගෙනත් කඩන්න. එකතු නොවීමෙන් සතියෙන් කරන්න එකතු නොවීම. මම පසුගිය දිනක උදාහරණයක් ඉදිරිපත් කළා. දෙපිරිසක් සටනකට එන වෙලා ඉන්නවා. බැන ගන්නවා. අපි ආයුධ දරන් ඉන්නවා. නිකන් හරියට චූලෝදර මහෝදර වගේ කියමුකෝ. සාකිකෝලි වංශිකයෝ කියමුකෝ. හරියටම හරි උදාහරණය. බුදුන් වහන්සේ අතරට පැනලා මොකද කළේ? සංසිඳෙව්වානේ. ඒ මොකක් නිසාද? දෙපිරිසටම හිතවත් නිසානේ. ওই කතාවලින් පෙන්වන්නේ බුදුන් වහන්සේ අතරට පැනනහම සංසිඳෙනවා කියන එක තමයි. ඔබ ඉතින් ඔය චූලෝදර මහෝදරගේ සංසිඳීම දිහා බලන් ඉන්නවා. එක්ක සාකිකෝලික වංශිකේ යුද්ධ සංසිඳීම බලලා ඔබේ මේ යුද්ධය දිහා බලන්නේ නැහැ ඔබ. ඔබට මෙතෙන්ට මේ සතිය ගෙන්න පුළුවන් නම් සතිය කැමති නෑ දෙගොල්ලටම අයහපතක් වෙනවට. මොකද සතිය කුසල චෛසිකයක් අකුසලෙන් වෙන්නීමට උදව් කරන්නේ. දැක්කා. තේතයි දකින්න. දැක්කනම් අනාගතයට එකතු වෙන්න ඉඩ නෑ. එහෙනම් අතීතයෙන් හටගත්ත දේ අරුණාම අනාගතයක් නොහදා නැති වෙනවා නේද? දැන් මොකද වුනේ? උපාදානස්කන්ධය නැසුණා අනාගත හේතුඵල ඉතුරු නොකර. දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ ඒක නේද? අල්ලා නොගැනීම කියන්නේ ඒක නේද? අමඤ්ඤමානෝ කියන්නේ ඒක නේද? මෙසේ කරන්ට දියුණු කරන සිහිය නේද සතිය වඩනවා කියලා කියන්නේ. එනිසා ඉන්දියාවෙන් ගන්න සාකිකෝලික වංශිකයන් අතර යුද්ධය දුරදිග ගියා නම් මරා ගන්නවා. මැද්දට පැනලා යුද්ධය සංසිඳවනවා දෙපිරිසටම හිතවත් නිසා. ලංකාවේ චූලෝ මහෝදර යුද්ධය තියෙනවා මැද්දට පැනලා සංසිඳවනවා. මේ බුදුරජාණන් වහන්සේ මැද්දට පැනීම සංකේතවත් කරනවා ඇත්තේ අතීතයෙන් අරන් වර්තමානයේ හදන එක නවත්තන්න සතිය මෙතෙන්ට ගේන එක නෙවෙයිද? සියෙන් කටයුතු කිරීම කියලාද අප්‍රමාදී නිවට මම කියන බුද්ධ වචනේ බොරුවක්ද? කරලා බලන්නකෝ ප්‍රායෝගිකව. මොකද සිද්ධ වෙන්නේ? එයාට අතීතයෙන් ඇවිදින් අනාගතයක් නොහදා මෙයාට සිද්ධ වෙනවා. අන්න එතකොට උපාදානස්කන්ධය මේ යනවා අනාගත ඵල හදන උපාදාන නොවි තමයි මේ යන්නේ. අන්න උපාදාන වුණොත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරය. එතකොට සසර හැදුවා. යලිත් පංච උපාදානස්කන්ධයක් බවට පතර ගත්තා. දැන් උපාදානෙන් නොවි අවසන් වෙනකොට ස්කන්ධ පහ මිය යනවා. අනාගත ඵල හේතු උපද වෙන්නේ නැහැ. එහෙනම් ගින්නට ආපහු දරහෝ පිදුරු දාන්න නැතුව එතකොට ගින්න නිවෙනවනේ. මේ ඔබ විසින් කළ යුතු දේ ඉමේ මෙම මොහොතේදී. ඇසේද කනේද නාසේද දිවේද කයේද කාම විතර්කයේද ව්‍යාපාද විතර්කයේද විහිංසා විතර්කයේද හටගත්ත දේ උප්පන්නා. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යුද්ධයක් තියෙනවා කෙලෙස් සතුරන් නැසීමේ යුද්ධය කියලා. සතුරන් නැසීමය. අන්න. තථාගත බුදු පියාණන් වහන්සේ මිනිසාට මේ සඳහා උන්වහන්සේ භාවිතා කළා වූ අවිය දෙනවා. මැද්දට පනින්න සතිය අරගෙන. එයා අනාගතේ හැදීම වළක්වලාරයට මියන් ඉඩ දෙනවා. උපන්න කුසල් දුරු වීම නූපන්න කුසල් නූපදීම එකවර සිදු වෙනවා. සම්මා වායාමය. නැවත නැවතත් සම්මා වායාමයේ දෙන්න. එතකොට නූපන් කුසල් උපදිනවා මාර්ගඵල. උපන් කුසල් වැඩි වෙනවා සකෘදාගාමී අනාගාමී. ස්කන්ධ පංචකේ අනාත්ම වශයෙන් බැලීමේදී ඔය සම්මා වායාමයේ සිද්ධ වෙනවා.
ධර්මස්සවණයකට කරන තරුණ තේරුම් ගනිමින් මෙන්න මෙතෙන්ට නුවණින් සමීප වෙන්න උත්සාහ කරන්න. සමීප වී මම මොකද කරන්න ඕන කීක අහයින් නැතුව අනුගමනීය ප්‍රතිපදාවට නින්දෙන් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඉරියව්වලදී මේ සිහිය දියුණු කරගනිමින් මේ පරණ මෝඩයට පරණ මාරයාට එකතු වෙන්න මට මාරය එනවා කියන්නේ ඔකට එකතු වෙනවටනේ. මාරයාට එකතු නොවී ඉන්නට මෙතන අතරක් තියෙනවා. අතර උදව් කරන්න කඩන්න. අන්න ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ අන්න නුවණින් එකතු නොවන්නේ නම් නැවත නැවතත් උපදින ස්කන්ධ පංචකයට උපාදානස්කන්ධයට අනාගත ඵලයක් ඉතුරු නොකර මිය යන්න සිද්ධ වෙනවා. ඒ අනිත්‍ය නෙවෙයිද? දැන් නැවත නැවත බලද්දී සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා කියන දක්වාම තිබෙනවා නේද පංච උපාදානස්කන්ධය අනිත්‍ය බැලීමේදී? පංච උපාදානස්කන්ධය අනිත්‍ය බැලීම කියන්නේ කෙස්වල, ලොම්වල, නියවල, දත්වල, මල්ගස්වල, මල්වල අනිත්‍ය බැලීමද? ඒව ඇස් දෙකෙන් නේද බලන්නේ? මේක නුවණින් දකින්න ඕන එකක් නේද? යදා පඤ්ඤාය පස්සති. ඔබට එන්න බැරි වුණා නේද මෙතෙන්ට? කවුරු හරි කියපු වචනයක් පාඩම් කරන කෙස්වල අනිත්‍ය සුදු වෙන හැටි බලන් හිටියා, දත් වැටෙන හැටි බලන් හිටියා, මල් පර වෙන හැටි බලන් හිටියා, ගස් කොළන් දිරායන හැටි බලන් හිටියා. මම කියනවා අයට එන ගන්න ඔළුවට ටොක්කක්. මොකද පංච උපාදානස්කන්ධය හටගන්න පංච උපාදානස්කන්ධය තුළ මේ පොහොතේ නුවණින් දකින අනිත්‍යයක් කරුණාම ඇස් දෙකෙන් බාහිර ලෝකේ වස්තු වල බලන අනිත්‍යත් ත්‍රිපිටකයේ දේශනා කළා නැහැ. ඔබ අතරමඟ නතර වුණා අර්ථය තේරුම් ගන්න නැතුව. එක්ක ඔබ අර්ථය කියලා දීපුවා කියලා දුන්නේ නැහැ හරියට. දෙකෙන් එකක් ඕක හරි. මා හිතනවා සදහම් මතුවෙනවා කියන්නේ මේ ඔබට මෙතෙන්ට සමීප වෙන්න අවශ්‍ය අවබෝධය ඔබට ලැබෙනවා. තේරෙනවද ධර්ම ශ්‍රවණයේ වටිනාකම? නොනැසූ දේවල් අසමින් ඇසූ දේ ප්‍රගුණ කරමින් අදාළ තැනට ඔබව ගෙනියනවා. කැලේ ඉන්නේ ඔබ වනාන්තරයෙන් ආරක්ෂා කරමින් ගෙහින් එලිමහනට එක්කලා එනවා. දැන් එලිමහනේදී ඔබට පේන්න ගන්නවා මේක. දැන් ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාව ආර්ය මාර්ගය පටිසෝතගාමී. දැන් අන්න අර ඉතුරු නැතුව අවසන් වෙන එකට කියනවා නිරෝධය. දැන් දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධගාමී පටිපදාව. නැවත නැවතත් සෝවාන් සිට රහත් දක්වා වඩන්න ඉහාත්ම වශයෙන්ම. මීට වඩා කරුණු පැහැදිලි කරන්න කාලය ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලි කරයි කියලා මම හිතනවා. නිසා මේ මාතෘකාව කොහොම ඉදිරිපත් කළත් මම කැමතියි. ඒකට 아무තෙන් මට සූත්‍රයක් ඕන නැහැ. සූත්‍ර සියල්ලේ දැනුම එකතු කර ගැනීම තුළින් වර්තමානයේ අදාළ ආකාරයකින් ඒ මොහොතට මතක් වෙන උපමාවකින් ඒකත් මත තියාගන්න. ඔබ මතක් කරලා කියන්නේ එහෙම නැහැ. පෙළ යනකොට අදාළ දේ මතක් වෙනවා. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ මිනිසත්කම සමග සදාන් හමුවීමේදී නිවීමටපත් වීමේ හැකියාව ප්‍රයෝජන ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා නුගේගොඩ පදිංචි ජයරත්න මහතා සහ විජයලක්ෂ්මී වීරකෝන් මහත්මිය විසින් සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයෙන් ඇමරිකාවේ පදිංචි යසස් දනෝජා බෙලා කසුන් චමිල්කා ඩිනුලි සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි කුෂාන් රුක්ෂලා අංජානි ඩිල්ෂාන් ඩිල්මි ඩිනාරා ඩිනාල් ඇතුළු දූ දරුවන් සියලු දෙනාටමත් පවුල සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා. මව්පියන් වශයෙන් ප්‍රාර්ථනීය හොඳ දෙයක්. නමුත් ඉතින් මේ ආනිසංසයෙන් නෙමෙයි ලෝක ධර්මතා ඇති වෙන්නේ, හැමෝටම මුණ දෙන්න සිදු වෙනවා. ඒක දරා ගැනීමට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. නැතුව හොඳ දෙයක්ම වේවා කියවට ලෝකෙ එහෙම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න යථාර්ථය. දෙපාර්ශ්වයේම පරලෝසෙපත් වන්නාට යෙදුනා වූ සියලු මළගිය ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන්න. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගනිත්වා අනුමෝදන් කළ හැකි නම්. භවගමන සැපවත් වී ඒකත් හරි භවගමන සැපවත් වෙනවා පින් අනුමෝදන් වුණොත්. ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ කියලා කියන්න. ඔය දිව්‍ය ලෝකයෙන් හරි බ්‍රහ්ම ලෝකයෙන් හරි වෙන්නේ නැහැ. මිනිසත් බව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා පටිසෝතගාමී ප්‍රතිපදාව වටහා ගන්න ලීම තුලින් උතුම් නිවන් මඟ විවර කර ගන්නට ලැබේවා. උදා වූ 2022 කරන අවසර සෑම සියලු දෙනාටම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන්නා වූ සුබන අවසරක් වේවා. අසුබයන්ට ඇලෙන්න ගණන් නොගන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. يعني සුබ වෙන්නේ නැහැ හැම දෙයක්ම අසුබත් හම්බ වෙනවානේ. බාර නොගෙන ඉන්න ශක්තිය ධෛර්ය ලැබේවා. මම නම් එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ.
ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටම ඊටමත් ඉක්මන් භවයක කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධි චිත්තයකින් උතුම් නිර්වාණ ධාතුව ආબોධ වේවා. ඇයි මේ පැහැදිලි කරන ධර්මයේ අනුගමනය කරත්තාම මේ මොහොතේ ලැබෙන්නේ නැද්ද? මේ මොහොතේ නිවන් ලබන්න තියෙන්නේ. මොහොතක් පාසා. මම නම් එහෙමයි ලබන්නේ. අනිත් අයටත් එතෙන් එන්න කියලා කියන්නේ මැරිලා නිවන් ලබන්න හරි මතු භවයක නිවන් ලබන්න බණ කියන්නේ නැහැ අපි. එබැවින් ඒ කරුණු තේරුම් ගන්නට ඔබට අවස්ථාව ලැබේවා. අනුග්‍රහක දායකත්වය දරූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් දහම් මඟ විවර වේවා. ඔබේ මේ අනිකුත් පැතුම් දරුවන් වෙනුවෙන් සඵල කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා අපත් ප්‍රාර්ථනා කරනවා. සබ්බහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං